ශාරිපුත්‍රය, යමෙක් අභ්‍යන්තර ප්‍රඥා තත්වයෙන් පිරිපුන් වූයේ තථාගතයන් වෙත එළඹෙයිද, තථාගත ධර්ම අසා අදහා ප්‍රතිග්‍රහණය කරයිද, වීරිය උපදවා ඒ අනුව පිළිවෙත් පුරා වර්ධනය කර ගනිමින් ත්‍රිධාතුක සංසාරයෙන් එතර වීම සඳහා නිවන අවබෝධ කර ගැනීමට උත්සුක වෙද්ද, එවැන්නෝ ආර්ය වූ ශ්‍රාවකයාණය හොබවන්නෝ වෙත්. මේ පුද්ගලයන් එළු කරත්තය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ගිනිගෙන දැවෙන මන්දිරයෙන් පිටතට පැන දිවි ගලවාගත් දරුවන් හා සමානය. තවද සමහර සත්වෙක් බුදුන් වෙත පැමිණ තථාගත ධර්මය අසා පිළිගෙන අභිරුචියෙන් උත්සාහයෙන් නිසංසල පරිසරෙහි ප්‍රසාදයට පත්ව හුදෙකලාව වෙසෙමින් ගැඹුරු ඥානයේ මෙහෙයවා හේතුඵල ස්වභාවයන් ප්‍රත්‍යක්ෂ කොටගෙන විශිෂ්ට ඥාන දර්ශනය ස්වයං සිද්ධ කර ගනිද්ද ඔහු ඒ ප්‍රත්‍යේක බුද්ධ ඥානය භාජනය කෙරෙති කියනු ලැබේ. මේ අය මුවරතේ අපේක්ෂාවෙන් ගිනිගෙන දැවෙන නිවසින් පිටතට පැන ගොස් දිවි ගලවාගත් දරුවන් හා සමාන වෙති. තවත් සමහර සත්වෙක් බුදුන් වෙත එළඹ තථාගතයන්ගේ ධර්මයේ ශ්‍රවණය කර විශ්වාස කර පිළිගෙන අභිරුචියකින් උත්සාහ වීරියෙන් සර්වඥතා ඥානය, තථාගත ඥානය, සම්‍යක් සම්බුද්ධ ඥානය ගුරුපදේශ රහිතවම අත්කර ගන්වියේ, අභීත වූයේ, විශිෂ්ට බුද්ධි බල සමෘද්ධ වූයේ, අනන්ත සත්වයන් කෙරෙහි උපන් මහා කරුණා දයාවෙන් දෙව් මිනිසුන්ට හිත පිණිස වැඩ පිණිස වෙසෙමින් සියලු ලෝවැසියාගේ පරව විමුක්තිය සලසයිද ඒ ඔව්හු මහායානයේ වැළඳගත් හැයි කියති. බෝසත්වරු මේ යානයේ වැළඳ ගනිති. එහෙයින් ඔව්හු මහායානාවන් දැක්වේ. ඔව්හු විසිතුරු ගවරතේ ලැබීමේ අපේක්ෂාවෙන් ගිනිගෙන දැවෙන ගෘහයෙන් පිට වූ දරුවන් හා සමාන කෙරෙති. ශාරිපුත්‍රය, ඒ ගම්තිටු තෙමේ දැවෙමින් තිබෙන මන්දිරයේ සියලු දරුවන් නිරුපද්‍රිතව අභයස්ථානයකට පැමිණි බව දැක තමා සතුව අසීමිත ධන සම්භාරයක් ඇති බව සිහියටගෙන සෑම දරුවෙකුටම මහා රථයක්ම දෙනසේ සියලු සත්වයන්ට පියාණන් වන තථාගතයන් වහන්සේද ත්‍රිධාතුක ලෝකයෙහි අනතුරුදායක භයංකර මාවත්වල සැරිසරන සත්වයන් ඒ අනතුරු ස්වභාවයෙන් මිදීමට නිර්වාණ ධාතුව අපේක්ෂා කොට බුදුන්ගේ ධර්ම දොරටුව හරහා නික්ම යාමට කරන උත්සාහය බලා මාහටද සීමා ඉක්මවන, ප්‍රමාණ ඉක්මවන ප්‍රඥාවද බුද්ධ බලයන් ආදී වූ බුද්ධ ශක්තියින්ගෙන් සමෘද්ධ වූ ධර්ම භාණ්ඩාගාරයක් ඇත්තේමය. සියලු ලෝවැසියෝ මාගේ දරුවෝය. මා ඒ සියල්ලන්ටම එකසේ මහායානයමදී ඔවුන්ට තනි තනිවම නිවන් යාමට ඉඩ නොහැර ඔවුන් සියල්ලන්ම තථාගතයන්ට පොදු වූ පරිනිර්වාණ ධාතුවට ගත යුතුය. ඔවුන් ත්‍රිධාතුක දුක්ඛ ස්කන්ධයෙන් මුදවා මුනිවරයන් විසින් පසන්නා ලද නිර්මල ආශ්චර්ය අద్භූත පරම සුවය උපදවන්නා වූ සර්වඥයන් වහන්සේගේ ධ්‍යාන සමාධි විමෝක්ෂ සංඛ්‍යාත එකම ස්වરૂප වූ එකම ලක්ෂණ පරිපූර්ණ වූ ක්‍රීඩා භාණ්ඩම තිය යුත්තේය. 84,000ක් බෝසත් මහසත්වරු වූහ. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධිය සෙවීමකින් කිසි දිනක අපහසුතාවයට පත් වී නැත. ප්‍රතිගමන ඒ තත්වයට පත් සියලු දෙනා සම්බෝධියෙහි ධාරණීය ලබාගෙන ඇත. ධර්මය ව්‍යක්ත ලෙස දේශනා කිරීම ඊතා කැමැත්තෙන් සිටින්නෝය. ධර්ම චක්‍රය ආපසු නොකැරකෙනසේ කරකවන ලද අය වූහ. ඔව්හු අසංඛ්‍ය සංඛ්‍යාත බුදුවරුන්ට පුද පූජා පැවැත්වූවෝ වූහ. තවද බුදුවරුන් ඉදිරියේම නොයෙක් කුසල් මූල රැස් කළෝ වූහ. ඔව්හු
බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වූවෝ ඌහ. මෛත්‍රිය පුරුදු කර ඇති අතර බුද්ධ විඥාණයට ඇතුළු වීමට හොඳ සුදුස්සෝ වූහ. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුල්ව සසර තෙර කරා ලං වූවෝ ඌහ. ඔවුන්ගේ කීර්තිය අනන්තා පරිමාණ ලෝකවල පැතිර ගොස් තිබූ අතර ඔවුහු අනන්ත සියදහස් සතුන් සසරින් ගලවා ගැනීමට හැකි වූවෝ වූහ. ඔවුන්ගේ නම් පිළිවෙලින් මෙසේය. කුමාර බුහුත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මහා ස්ථාම ප්‍රාප්ත, සර්වාර්ථ නාම, නිත්‍යෝදු යුක්ත, අනිශිප්ත ධූර, රත්නපාණී බහිශ්‍යශාරාග, ප්‍රධාන ශූර, රත්නචන්ද්‍ර, රත්නප්‍රභා, පූර්ණචන්ද්‍ර, මහා වික්‍රමින්, ත්‍රයිලෝක වික්‍රමින්, අනන්ත වික්‍රමින්, මහා ප්‍රතිහාන, සත්ත සමිතාභයුක්ත, ධරණීධර, අක්ෂයමති, පද්මශ්‍රී, නක්ෂත්‍රරාග, බෝසත් මහසත්ව, මෛත්‍රිය, බෝසත් මහසත් සිංහ ආදී වූ බෝසතුන් 84000ක් විය. අග්‍ර ශ්‍රාවක කියලා පට්ටම් දෙනවා. මම බුදුයි කියලා කියනවා. ඒ අවුස්ස ගන්න කරන වැඩ වෙන්නේ. ඊට පස්සේ එනවා මේ අපේ බුදුන්. ඊට පස්සේ එනවා තෝ මොනවද දන්නේ අපිට වැඩිය. ඊට පස්සේ එනවා මේ ආගමට එහෙම අත දිව්වොත්. ඊට පස්සේ එනවා ත්‍රිපිටකය දන්නද? ඊට පස්සේ එනවා මන් දන්නේ නැති බව තොට තේරෙන්නේ නැද්ද? මෙන්න මේ වගේ ගවයෝ ටික හොයාගන්න මම ගවයෝ දෙන්නෙකුට අග්‍රපට්ටම් දුන්න වෙන්නේ. මමත් බුදුයි කියලා කිව්වා වෙන්නේ. මම නෙවෙයි සංකේත බුදුයි කියලා කිව්ව වෙන එක පොදු වස්තුවක් වෙන්නේ. ඊට පස්සේ මට තොපි දෙන පිළිතුරු බලලා hina වෙන්න පුළුවන් වෙනවා. රට්ටු hinaත්සවන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. දන්නේ නැවුන් ගෙන්නවල ඉවරලා තොපි මොනවද දන්නේ කියලා බලලා ඒවට කන් අඩි පාරවල් ගැහුවෙන් පස්සේ අනිත් මිනිස්සු තොපිට hina වෙනවා. මම ගත්තේ උපාය මාර්ගයක් වෙනවා. වැඩේ සම්පූර්ණයෙන්ම කෙරිලා අවසන් කියලා පටන් ගත් එකක් වෙනවා. වැඩේ සම්පූර්ණයෙන්ම කෙරිලා අවසන් කියලා පටන් ගත් එකක් වෙනවා. වැඩේ කරලා වැඩේට බහින්නේ කියලා මුලින් කියලා තී කියලා කියනවා. ඒ කියන්නේ වැඩේ කෙරිලා අවසන් එකක් වෙනවා. එවන් එකක් මොකද්ද කියලා දැනගන්න ඒ කට්ටියගේ පස්සෙන් යා යුතු වෙනවා. කෙරිලා අවසන් එකක් වෙනවා. නොකෙරනවයි කියලා කියන්න බැරි වෙනවා. 2019 ඉඳලා 2020 21 ඊට පස්සේ දිගටම මම කියන ඒවයි වෙන්නේ කියලා කිව්වන් පස්සේ ඒ වෙහෙම්මම වෙන්නේ. ස්වභාව ධර්මෙත් එක්තරා ප්‍රවාහ ධර්මයක් තියෙනවා. ඒක ඇතුළට මම පීස් එක දානවා. පීස් එක දැම්මන් පස්සේ මට ඕන විදිහට සතර මහා ධාතුව හැසිරවීමට හැකියාව තියෙනවා. රසික දන්නෝ කකුල් දෙක පාමුලට ගන්න පුළුවන් කෙනෙක් මුළු ලෝකෙම කියලා. එයා විතරයි දන්නේ. එයා මට ඒක කියනව වෙන්නේ. ඉස්සරහට මම කරලා පෙන්නනෝ වෙනවා. කරලා පෙන්නනවයි කියලා කියන්නේ කොහොමද කියලා අහුවෙන් පස්සේ ගොඩක් පිළිතුරු මම රසිකට දෙනව වෙනවා. රසික මේ මම පෙන්නන දොරටුව සාරිපුත්‍ර බුදු වෙන සමයේත් මෙන්න මේ දොරටුව තියෙනවයි කියලා කියන. රසික මම මෙන්න මේ පෙන්නන දොරටුව ගෞතම බුදුහාමුදුරුවෝ මගපලයට පෙන්නපු දොරටුවේ කියලා කියනවා. රසික සංසාර චක්‍රයට හසු වෙච්ච සියලු සත්‍යෝ සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් මේ දොරටුවක් කියලා කියන. මෙය සියලු සතුන්ගේ අවසාන දොරටුවේ කියලා කියන. එතකොට එයාට තේරෙන්නේ කරන්න ඕන ටික කරලා ඉවර වෙච්ච කෙනෙක්ක මේ දොරටුව තියලා තියෙන්නේ කියලා. මල්ලි ඉහළ පෙන්නනෝ සාරිපුත්‍රගේ බුද්ධ ශේත්‍රය කකුල් දෙක පාමුලෙන් තිය. විරජ බුද්ධ ශේත්‍රය. ඒ ප්‍රඥාව තියෙන බෝධිසත්වයන්ට තේරෙන්නේ. ඔහු කැමති වුණේ බෝධිසත්වෙක් වෙන්න වෙන. රහත් වෙන්න නොවෙන. සෝතාපන්න වෙන්නේ මේ කියන කතාව හරිද කියලා බලා ගන්න වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙන්න. ඊට පස්සේදී ඔහුට කොටස්කරුවෙක් වෙන්න අවශ්‍ය වෙනවා. කොටස්කරුවෙක් වෙන්න අවශ්‍ය වෙන්නේ මේ ජන්මේදී නොවේ. මම රසිකගෙන් අහනවා රසික ඔක්කොම ගුරුවරු වෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඇයි ඔයා ගුරුවරෙක් වෙන්නේ නැත්තේ කියලා. නෑ මහින්ද අයියේ.
මං කැමති වෙන්නේ මහින්ද අයියගේ හඬ ලෝකේ පුරා ගෙනියන්න, රට පුරා ගෙනියන්න. බලන්න මොනතරම් උතුම්ද කියලා. ඒ කියන්නේ ගුරුන් කර උඩින් තියාගත්ත කියන එකේ අර්ථය ඒක වෙන්නේ. අනිත් ඔක්කොම ගුරුවරු වෙන්න ගියා කියලා කියන්නේ දිනක කර උඩ නගින උන්නෙන. මෙතන ගුරුවරු වෙච්ච කට්ටියන්ට කිසිම පට්ටමක් නැති වෙන. ධර්මදරටුව අතට ගතපු සියලු දෙනාට අවස්ථාව තියෙනවා. මතක තියාගන්නේ කියලා කියනවා කිසිසේත්ම රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ කියලා. රහතන් වහන්සේලා නැහැ. සෝතාපන්න ඵලලාභින් විතරයි. මම ඉන්නෙත් ඒකේ කියලා දැනගත යුතුයි. මම ඉන්නෙත් ඒකේ. සෝතාපන්න ඵලය. අපිරිසුදු භූමි මගේ භූමිය තුල නැති වෙන. අපිරිසුදු භූමි, බහුභූත භූමි ඒව නැති වෙන. අන්න ඒව නැතුව පිරිසුදු භූමිය දෙන්න පුළුවන් කට්ටියන්ට ඕනම වෙලාවක ගුරුවරයෙක් වීමට අවසර තියෙන. හැකියාව තියෙන. බහුභූත පෙන්වන්න ඉන්න එරංගගෙන් සහ සංකගෙන් ගුරුකමටහන් ගන්න එපා කියලා කියන. ගත්තොත් ඕගොල්ලන්ටත් වෙන්නේ ඒ කට්ටියන්ට වෙච්ච දේම වෙන්නේ. ප්‍රධාන හඬ දායාද කිරීම. එය ප්‍රමාණවත් වෙනවා. අවශ්‍ය කෙනා තමන්ගේ පැලයට අවශ්‍ය තමන්ගේ ශාකයට අවශ්‍ය සම්පූර්ණයෙන්ම ජලය අවශෝෂණය කරනවා. දිය යුතු වෙන්නේ වෙබ්සයිට් එක වෙයි. සම්පූර්ණයෙන්ම ධර්මය එකතු කොල්ලා අකුරු ටිකක් ඇතුළට මේ වෙනකොට රසික මේ සියල්ල දාලා තියෙන. අන්න ඒක බාර දෙන්න පුළුවන් නම් ඒ කට්ටිය කරන්නේ සහයෝගයක් වෙන. යුතුයකමක් වෙන. හේතුව ඕගොල්ලන් දේශනා කරන්න යනවට වැඩිය ඒ කට්ටියන්ගේ මුල් පද්ධතියේ ප්‍රමාණයට ජලය අවශෝෂණය කරගන්න කැමති තැනකින් හපන් කියලා මෙන්න මේ හඬ බාර දී යුතු වෙන. විය යුතු වෙන්නේ ඒක වෙන. අන්න උන් નિરાයාසයෙන් ගුරුවරු වෙන. අනිත්තුන් ගුරුවරු කර උඩ නැගපු උන් කියලා ඕගොල්ලන් මේ ගෲප් එක ඇතුලේ දැක්ක වෙනවා. මම මේ පිට මිනිස්සුන්ට මුකුත් කියන්නේ යන්නේ නැති වෙන්නේ. පිට මිනිස්සු මේ වැඩේ ලස්සනට කරගෙන යනවා. මම දැන් ගෲප් එකකට වදන දුන්න වෙනවා. උන් ඒක දැක්ක වෙනවා. පවුලේ ඉඳලා ගමේ ඉඳලා උන් හෙට ඉඳලා ඒ වැඩ පටන් ගන්නවා. මේ ආකාරයෙන් ධර්මදොරටු අතට ආවයින් පස්සේ වැඩ කරගෙන යනවා. නමුත් මෙතෙන්ටවිල්ලා මේ එරංග සහ අසංක මොකද්ද කරේ කියලා අහන. දිවිදාහේ සම්මාදිට්ඨි දොරටුව මේකේ කියලා පස්සේදී මිත්‍යා දෘෂ්ටියක් කරාවෙන. ඒ කට්ටියන්ට මේකේ සියලු දේපල ගන්න අවශ්‍ය නිසා වෙන්නේ. දේපල පෙන්වන්න ඕන විදිය හොඳට පොත්පත් කියවලා දේපල උදා කරගන්න විදිය ඉගෙන ගන්නයි කියලා කියන. යමක් නිකන් දෙන්නේ නිකන් නොවේ කියලත් මේ ජන්මේදී දැනගන්නේ කියලා. එරංගට සහ අසංකට ලොකු කැපකිරීමක් කරපු මිනිස්සු දෙන්නෙක් වෙන. නමුත් එක්කෙනෙක් කියනවා මේ මහින්දය හම්බෙච්ච දවසේ මම මහින්දයව ඇතෑරියේ කියලා. තමුන්ව ඇතෑරියේ 180 ඇතෑරියේ තමුන් හම්බෙච්ච දවසේ කියලා කියන. එතකොට අවුරුදු ගාණක් තිස්සේ ඉඳගෙන ඒක ඇතුලේ තියෙන ඒවා මෙහෙම වෙනවයි කියෝ ආපුවා ඒවා දිව දෙකේ ඒවා වෙන්නේ. ඊට පස්සේ එරංග චීවර ගලවලා 180ට ඇඳගෙන ඉල්ලයි කියලා කියපු මිනිහෙක් වෙනවා. අවසානට ධර්මදොරටුව නීච කරාවෙන. මේ වගේ මිනිස්සු වෙන්න ලෑස්ති වෙන්න එපා කියලා කියන. කිසිවෙක් මේ කට්ටිය ජන්මයක් පාසා ගුරු වෙන්න ගිහිල්ලා ගුරුන්ගේ කර උඩ නැගලා නිරයට වැටිච්ච මිනිස්සු වෙන්න. ඉස්සරහට යන්නෙත් එහාට වෙන්න. අනුත්තර සම්‍යක් සම්බෝධිය උදා කරගත්තයි කියන කොපි විමල කීර්තිට ධම් දේශනා කරන්න අවලෝකීතේශ්වර පැමිණියා වෙන. අනුත්තර සම්‍යක් සම්බෝධිය කියන්නේ අවලෝකීතේශ්වරයන්ට වෙන. අනුත්තර සම්‍යක් සම්බෝධිය කියලා කියන්නේ සියලු විෂයන් එකතු කරගත්ත එකක් වෙන. ඒක නිවනට සපත් වෙන කට්ටියට උදා කරගන්න පුළුවන් වෙන්නේ Tamanට පමණක් වෙන. මුළු විශ්ව විෂය පතේටම තනි කෙනෙක් පහළ වෙනවා.
අන ඔහුට අවලෝකිතේශ්වර කියලා කියනවා. නිර්වාණයෙන් එහා පරිනිර්වාණය තුල වැඩවසන්නේ ඔහු වෙන. ඔහු නැගිට්ටොත් ඔහු ධර්මදොරටුව විවෘත කරනවා. ඊට පස්සේ කොපි විමල කීර්තිල පහළ වෙනවා. විමල කීර්තිල තව දෙයක් කියලා දෙන්න තියෙනවා. බිඳුව කොහොමද සරල රේඛීය සංකේතයකට ආවේ කියලා සමාජයට ප්‍රශ්නයක් තියෙනවා. ඔයා පෙන්වන්න ඕන සරල රේඛාව. නමුත් සරල රේඛාව පෙන්නනවයි කියලා කියන්නේ බිඳුවෙන් වෙනවා. ඉතින් කොපිය වරද්දගෙන තියෙනවා. තමුන්ට ලෙඩක් තියෙනවා. ගණන් වල අවුලක් තියෙනවා. කොපිය ඒ ආකාරයෙන්ම කිව්වට ප්‍රශ්නයක් නැති වෙනවා. ඒත් විශ්වදොරටු අවලෝකිතේශ්වර වෙනවා. එහි තියෙන්නේ සරල රේඛාවක් වෙනවා. සරල රේඛාවට තවත් නමක් කියනවා නම් ඕනතරම් පැතිකඩයන් කීමට හැකියාව තියෙනවා. නමුත් බිඳුවේ කියලා සරල රේඛාවට කොහේ හරි කියන්න පුළුවන්ද කියලා අහන්න. සරල රේඛාවට බිඳුවේ කියලා කියන්න බැරි වෙනවා. අවලෝකිතේශ්වර ධර්මයේ තියන්නේ තවත් ඒකටවත් සම කරන්න නෙවෙයි. කොපි කරන්න වෙනවා. මේ දෙන්න ලෙඩ වෙලා ඉන්නවා. නිර්වාණ දොරටුවක් හොයා ඇවිදින සතර පුරාවට. ඊට පස්සේ බෝධිසත්වය හම්බෙනවා. හම්බුණාන් පස්සේ පෙර සංසාරේ බලලිවිල්ල දෙන්නේ 180 විතරක් වෙනවා. 180 දෙන්නේ මෙවුන් රීඩ් කරගන්න වෙනවා. දුන්නාන් පස්සේ හදිස්සිය බුදු වෙන්න යනවා. අවසන් කරන්න යනවා. අවසන් නොවන ධර්මතාවයක් ඇසිපිය දෙපිය අතර පවතිනවයි කියලා කට්ටිය දැනගෙන ඒත් යන ඉවරයක් නැතුව යන ගිහිල්ලා අවසානට කියනවා ඇසිපිය දෙපිය අතර නේදයි ආරම්භය තියෙන්නේ කියලා. ඇසිපිය දෙපිය අතරින් නේදයි අවසන් වෙන්නේ කියලා. ඒක නේදයි සැබෑ දර්ශනය කියලා. ඒකත් ඇත්ත. ඒ අපි වඩපුවා. ඒව දේශනා කරන්න තියෙන ඒවා. දැන් ඉතින් මේ කට්ටිය ලෙඩකට අහු වෙලා තියෙනවා. කියන්න ලෑස්ති වෙන්නේ කොපිය වෙන්නේ. ලෙඩ්ඩු දෙන්න වෙද්දු කරා වෙනවා. වෙද්දු කොල්ල යලි ලෙඩ්ඩු කරා වෙනවා. එරංග සහ අසංක ලෙඩ්ඩු දෙන්නෙක් වෙනවා. ඊට පස්සේ වෙද්දු කරා වෙනවා. වෙද්දු කරායින් පස්සේ මහා දේවල් දැනගත්ත වෙනවා. අම්මෝ දැනගත්ත දේවල්. මිනිරම් පතල් නෙවෙයි. දියමන්ති පතල් පවා කැණීම් කරන්න පුළුවන් තරමට දේවල් දැනගත්ත වෙනවා. අවසානට දියමන්ති උඩ තියනවයි කියලා කිව්ව වෙනවා. වතුර ගන්න ඇතුළට ගියපු උන්ට මැණික් රන් රිදි මුතු ලැබුණ වෙනවා. නමුත් මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ වතුර වෙනවා. වතුර පොදක් දෙන්න පුළුවන් හැකියාව මට තියාගෙන මුන්ට කියලා වල කැපුව වෙනවා. දැන් මේ මහන්සිය ඉල්ලනවා. යකෝ අපි කැපුවේ මල. දැන් පැණි බේරෙනවා. මල කැපුවේ කට්ටියක් වෙනවා. මල තැළුවේ කට්ටියක් වෙනවා. නමුත් වැහෙන්නේ පැණි වෙනවා. ඒ වගේ වල කැපුවේ කට්ටියක් වෙනවා. රන් රිදි මුතුමැණික් හම්බ වුණේ කට්ටියකට වෙනවා. අනේ බං ඔතන කොහෙද වතුර කියලා කිව්වේ ගොඩ හිටපු මිනිස්සු වෙනවා. වල කැපූ මහන්සියයි මල තැලූ මහන්සියයි කට්ටිය ඉල්ලනවා. ඔය පැණි බොන්නේ අපි නිසායි කියලා කියනවා. අපි වල කපපු නිසායි මල තලපු නිසාය බල ඔය පැණි බොන්නේ කියලා කියනවා. පැණි මොනවද? පැණි මේ හඬ වෙන්නේ. පැණි කියලා කියන්නේ මේ හඬ වෙන්නේ. නමුත් මේක තැලුවේ කැපුවේ එරංග සහ අසංක ඇතුළු පිරිවර වෙන්නේ. මෙන්න මේ වීඩියෝ එකේ අවසන් විනාඩියේ තියෙනවා අසංකට වෙන දේ. මෙන්න මේ වීඩියෝ එකේ අවසන් විනාඩියේ තියෙනවා අසංකට වෙන දේ. උඹ වගේ සීරෝ පොරක් වෙනවා කියලා කියනවා. මං කියන්නේ මෙන්න මේකේ අවසන් විනාඩිය අහපිය කියලා. මේ ගෲප් එකේ වැටෙන සෑම වොයිස් මේල් එකක්ම YouTube වල වෙනවා. ඒකේ තියෙන්නේ හරි දේශනාවක් වෙනවා. පිළිවෙලක් ඇති දේශනාවක් වෙනවා. අර්ථ ධර්ම සහිත දේශනාවක් වෙනවා. මෙන්න මේකේ අවසන් තප්පර දෙක අහන්නේ කියලා කියනවා. අසංක සීරෝ වලට වැටිච්ච හේතු අන්න එතන කියලා තියෙනවා. හැම කෙනාම කොපිය තමයි ගහන්නේ කියලා කිව්වට මං අහනවා තිලිනගේ කොපිය ගහපු මිනිහෙක් ඉන්නවද කියලා. හැම කෙනාම කොපිය තමයි ගහන්නේ කියලා කිව්වට තිලිනගෙන් කොපියක් ගහපු මිනිහෙක් ඉන්නවද කියලා. එකෙක් ගේන්නේ කියලා කියන පච්චයක් ගහලා සීල් ගහලා මෙන්න මේ මගේ
සීල් එකේ නම්බරේ මාරු කරගෙනයි කියලා. ශ්‍රී ලංකා කියන එක මූ සිරි ලංකා කරලයි කියලා. ඒ එකම කොපිය වෙනවා. පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. අන්න එහෙම කොපියක් තිලින තමුන් නිර්මාණය කරලා තියෙනවද කියලා අහන්න. එහෙම එකක් නිර්මාණය කරොත් කවුරු හරි අන්න ඒ කොපිය අලුත් කොපියක් වෙනවා. පරණ කොපිය ඉවත් වෙනවා. බින්දුව ආපු එක හොඳ වෙනවා. විමල කීර්ති සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට සමාන කරපු එකත් හොඳ වෙනවා. තේරවාදයත් අවසන් වෙනවා. මේක මුලින් වෙනස් කරන්නේ මම වෙන්නේ. ඊට පස්සේ කොපිකාරයෝ නිර්මාණය වෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැති වෙන්නේ. කොහොමද ගෙනියන්න තියෙන කොපිය වෙන්නේ. ඔරිජිනල් එක මේ ජන්මේදී ගන්න බැරිය කියලා තේරෙන මිනිස්සුත් නැතුව මොන වෙන්නේ. උන් මහ දැවැන්තයෝ වෙනවා. කොපිය ගෙන යන එක ඒ කට්ටියට නැති වෙනවා. රසිකලා දිනුෂලා කොපිය ලස්සනට ගෙනියන. තවත් කට්ටියට කොපි කරන්න තියලා ඒ කට්ටිය ගෙනියන්න නැති වෙනවා. වැදගත්කම ඒක වෙනවා. මේ හඬ රෙකෝඩ් වෙනවා. කට්ටිය හිතාගෙන ඉන්නේ මේ හඬ නෙවෙයි දිය යුතු වෙන්නේ අපේ හඬයි කියලා. අන්න ඒක කොපිය වෙයි. මේ කොපිය කාලයකට සැරයක් එක්කෙනෙකුගෙන් එළියට බහින එකක් වෙනවා. ඊට පස්සේ සමස්ත ලෝකය පුරා ගමන් කරනවා. වසර 30ක් ඇතුළත. ලංකාව තුල ගමන් ආරම්භ වෙලා තියෙන කොපිය අලුත් දිය යුතු වෙනවා. මහින්දත් කොපිය තමයි ගහන්නේ කියලා තියෙනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍ර කොපිය කොහේ හරි ගහගෙන ගියාද කියලා අහන හාමුදුරුවෝ. ගැහුවේ තේරවාදී නොතේරෙන බණපද වෙන. මහායාන සූත්‍රය කොපි කරලා රට පුරා බෙදා හැරීද කියලා අහන. කවුරුවක් කරේ නැති වෙයි. නමුත් පුස්තකාලවල පොත් මැදුරු වල නොතිබුණා නෝන තිබුණ වෙන. බෙදා හැරුන්නේ නැති වෙන. කියන්න කට්ටිය හිටියේ නැති වෙන. සිරිවර්ධන මේක අවුරුදු 40ක් විතර කියාගෙන ගොස් අවසන් කර දොරටුව හොයන කට්ටියෙන්ට දොරටුව පිරිනැමීමේ මම වෙන්නේ. මම ඔය සියලු දෙනාට වැඩිය මේ වන විටත් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය එලි දක්වලා අවසන් වෙන. නමුත් කොපි ඊට පස්සේ වදින්නේ තේරවාදය නැති වෙන්න වෙන. ත්‍රිපිටකය හොයාගන්න බැරි වෙයි කියලා මං හිතනවා. මහායාන සූත්‍ර ඔක්කොම එළියට ගන්න ට්‍රෙන්ඩ් එක හදන්නේ මම වෙන. සියල්ල මගේ වෙන. ට්‍රෙන්ඩ් එක හැදීම ඒ නායකයාගේ වගකීම වෙන. ට්‍රෙන්ඩ් එකක් හැදිය යුතු වෙනවා. තනිව බුදු වෙන යන පොරවල් හදලි වෙරලා අවසානට තිබිච්ච ඒවා නැති කරලා අලුත් ඒවා මතු කරලා රට සෝතාපන්න කිරීම ඔහුගේ වගකීම වෙන. තිලින ජයවර්ධන සිංහලෙන් මහායාන සූත්‍ර හෝ අලුත් දහම් දොරටුවක් විවෘත කරගෙන හෝ ඇස අරින්න ලෑස්ති වෙච්ච මිනිහෙක් ඉන්නවද කියලා අහන ලංකාව තුල. පිට රටවල් වල මිනිස්සුන්ට ඒක ජය ගන්න පුළුවන් වුණාට තවත් ඒව ජය ගන්න තියනවා ඒ භූමිය තුල. ඒවත් ශ්‍රවණය කරගෙන ඒ නැති වෙච්ච නිවන් දොරටුව යලිත් විවෘත කරගෙන එළියට බහින්න පුළුවන් වෙන සූත්‍ර සියල්ල එළියට ගන්නේ මම. ඒක ඒ ට්‍රෙන්ඩ් එක හදන්න අවශ්‍ය වෙන්නේ පරිබාහිර වූ මුද්‍රාවකුයි සූත්‍රයකුයි වෙන. පරිබාහිර වූ මුද්‍රාවකුයි සූත්‍රයකුයි. මේ ලෝකේ නිතරම සත්‍ය ලිවිච්ච ග්‍රන්ථ හැංගිලා තියෙනවා. ඊට පස්සේ සත්‍ය එළියට එනකොට අසත්‍ය තුල රැඳෙන්න ලියපු ග්‍රන්ථ අවසන් වෙනවා. අසත්‍ය තුල රැඳෙන්න ලියපු ග්‍රන්ථ කියලා කියන්නේ හීනයානික ධර්ම වෙනවා. භගවත් ගීතාවලිය, කුරාණිය, බයිබලය, ත්‍රිපිටකය මේවා අසත්‍ය තුල රැඳෙන්න තියපු ධර්ම වෙනවා. මහායාන සූත්‍ර තියෙන. ඔය සෑම ආගමකම දෙවෙනි කෘතිය තියෙන. ඒක තියෙන සැඟවිලා වෙනවා. මෙන්න මේ කෘති කුරාණියනුත් එළියටයි කියලා කියනවා. බයිබලෙනුත් එළියටයි කියලා කියනවා. ඒ වගේම තේරවාදයේ ත්‍රිපිටකය අවසානයේ එහා පැත්තේ සැඟවිච්ච මහායාන සූත්‍රෙත් මෙහෙම එළියට එනකොට වෙන්නේ මොකද්ද කියලා. තියෙන පොත් ටික සහ තියෙන සම්ප්‍රදාය උඩු යටිකුරු වෙනවා. තියෙන පොත් ටික දැනට පේන්න පවතින පොත් ටික යට ගහෙන්න ගන්න. නමුත් එහිද තිබුණේ හිර වෙන ධර්මයේ වෙන. මහායාන සූත්‍රය එළියට ගන්නව නම්
ලොකු එක එළියට ගන්නව නම් අනිවාර්යෙන්ම අර හිර වෙන ධර්මයේ කෙලවර පෙන්විය යුතු වෙනවා. ඒ කෙලවර දෙකලවර තියෙනමයි කියලා ට්‍රෙන්ඩ් එක හදන කෙනා කියලා වැඩ පටන් ගන්න කෙනෙක් වෙනවා. දෙකලවරේ ඒ සියලු ලෝකයේ තියෙන හීන ධර්ම අවසන් වෙන තැන තියෙන්නේ කියලා ඊට පස්සේ තියෙන එක පටන් ගන්නවා. දොරටුව විවෘත කරන්නේ නැතුව අර සැඟවිච්ච කොටස් ටික එළියට ගන්න බැරි වෙනවා. සෑම ආගමක් තුලම භගවත් ගීතාවලිය හැරුණකොට සෑම ආගමක් තුලම මේ සැඟවිච්ච කොටස තියෙනවා. මහායාන සූත්‍රය ඉදිරිපත් කරන්නේ වසර 1250කට පස්සේ වෙයි. සිංහල ජාතියට සිංහලුන්ට අහන්න දුන්නේ නැති වෙනවා. නමුත් තායිලන්තය, නේපාලය, ටිබේටය, ජපානය, චීනය, කොරියාව මේ වගේ රටවල් තමන්ගේ භාෂාවෙන් මේක රෙකෝඩ් කරලා තියෙනවා. නමුත් එහෙ හීනයානය නැති වෙනවා. හීනයානය තියෙන ලංකාව වෙනවා. ලංකාවේ මිනිස්සු තිත්ත නීච තුච්ච කරලා තියෙන්නේ බුදුන්ගේ මහා සූත්‍ර වෙන්න. ඒවා සද්ධර්ම පුණ්ඩික සූත්‍රයටයි තියෙව වෙන්නේ. මහායානික සූත්‍ර. මෙන්න මේ තේරවාදය ඇතුලෙන් තිබ්බොත් නිවන් දොරටුවත් එක්ක සද්ධර්ම පුණ්ඩික සූත්‍රය අන්න ඒ රට මුලින් නිවන් දකින්න. ඊට පස්සේ ලෝකේ නිවන් දැකීම ආරම්භ වෙනවා. මෙතන ප්‍රශ්නයක් නැති වෙනව. නමුත් මම ප්‍රශ්නයක් ඇති කරනවා. ප්‍රශ්නයක් නැහැ. රංගලාගේ අසංකලාගේ ඔය ප්‍රත්‍යක්ෂ කරපුවාගේ කිසි ප්‍රශ්නයක් නැහැ. උන් ප්‍රත්‍යක්ෂ කරපු දේ එළියට දුන්නේ නැති එක ප්‍රශ්නයක් වෙලා තිබුණ වෙනවා. හේතුව පිරිස් එකතු වෙන්නේ නැහැ. මොකද්ද එකක් යටි මඩි ගහිනව වෙන්නේ. ඊට පස්සේ ගත්ත ක්‍රියාමාර්ගයක්. සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්නලා මෙන්න මේ 180 කියන්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කියලා. අපි කවුද කියලා හුවන් පස්සේ තොපි උන් නෙවෙයි කියලා කියනවා. මේ උපාය කෞශල්‍යයක් වෙනවා. ඊට පස්සේ සියලු දෙනා නැගිටින්න ගන්නවා. මොකද ප්‍රත්‍යක්ෂ විශිෂ්ට වෙනවා. ඒ විශිෂ්ට ඥාන දර්ශනයට පත් වෙච්ච කට්ටියට නිකන් ඉන්න බැරි වෙනවා. ඒ කට්ටිය ඊට පස්සේ කෝප්පි ගාලා වනසලා විනාශ කළා. මොකද්ද කරන්නේ? එළියට ගන්න බැරි වෙච්ච සියල්ල එළියට ගන්න. මේක මගේ කුඹුර වෙනවා. තායිලන්තයේ තියෙන සෙන් වෙනවා. සහ සික් වෙනවා. සික් සහ සෙන්. සෙන් වල තියෙන උපමා වෙනවා. උපමා කියලා කියන්නේ කිව්වන් පස්සේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ කට්ටිය ඒ විශිෂ්ට ඥාන දර්ශනයටපත් වෙන අභ්‍යන්තර ප්‍රඥාව මෙහෙवला ඕනම කෙනෙකුට පසේ බුදු වීමට හැකියාව තියෙනවා. නමුත් රහතුන් පහළ වෙන්නේ නැති වෙනවා. රහතුන් පහළ වෙන්නේ එක දොරටුවකින් වෙනවා. නැත්තම් විෂම රහතුන් ලෝකේ පුරා ඉන්න බව ඕගොල්ලන් දැනගත යුතු වෙනවා. ලංකාවෙත් තියෙන රහත් කියන කෙනෙක් බුදුන් කෙනෙක් නැතුව මේ කට්ටිය ඔක්කොම අභ්‍යන්තර ප්‍රඥාව මෙහෙवला බුදුන්ගේ ධර්මය ශ්‍රවණය කර ධර්ම දොරටුවෙන් එළියට පණින කට්ටිය වෙනවා. ධර්ම දොරටුවක් පිහිටවන්න පුළුවන් නම් කාට හරි ඔහු සම්බුදුවරයෙක් වෙනවා. ඔහු රහතන් වහන්සේලා නිර්මාණය කරන්න කලින් මම නෙවෙයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සංකේතය කියලා දෙනවා. ඊට පස්සේ ඔක්කොම බුදු වෙන්න ලෑස්ති වෙනවා. බුද්ධ කෝලහලය හදන්නේ මම වෙන්නේ. රහතෙක්, පසේ බුදුවරයෙක්, සම්මා සම්බුදුවරයෙක් මේ තුන් දෙනාගෙම ඔය පිච්චුවෙන් පස්සේ ඒ පුලිඟි උතුරු යුතු වෙනවා. ඒකට හේතුව ඒ කට්ටිය මරණ වේලාවට ශූන්‍ය කරගෙන මරණ කට්ටිය වෙයි. මරණ වේලාවට පරිපූර්ණ පරිනිර්වාණ ධාතුවත් එක්ක එකතු වෙන්න දක්ෂ විශිෂ්ට කට්ටිය වෙයි. අනික් කට්ටියන්ගේ පුලිඟි වෙන්නේ නැහැ කියලා කියනවා. පුලිඟි වුණායින් පස්සේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපේ ලංකාවෙත් ඉස්සරහට රහතන් වහන්සේලා කියන කට්ටියන්ගේ භස්මා විශේෂ බැලුවෙන් පස්සේ ඒ කට්ටියන්ට වැඳපෑවුම් සමහර විට පෙරේතය වෙන්නත් ඉඩ තියෙනවා. මේ ධර්මදොරටුව හරහා තුන් ගොල්ලක් ඈතර වෙනවා. එකක් ආර්යාණය වෙනවා, අනිත් එක ප්‍රත්‍යේක බුද්ධයාණය වෙනවා, අනිත් එක සම්‍යක් සම්බුද්ධයාණය වෙනවා. මෙන්න මේ යානා තුනට ඇතුල් වෙන සියලු දෙනාම ඉන්නේ එකම භූමියක වෙනවා. නමුත් තුනක් වෙනවා. ටිබේටයේ, තායිලන්තයේ රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැති වෙනවා. ඒ කට්ටිය අභ්‍යන්තරය තුලින් ඥාන විශිෂ්ට දර්ශනයටපත් වෙන කට්ටිය වෙනවා. අභ්‍යන්තරය තුලින් තවත් කෙනෙකුට දෙන්න බැරි වෙනවා. නමුත් තවත් කෙනෙකුට දෙන්න පුළුවන් කෙනෙක් පහළ වුණොත් ඔහු සම්බුදුවරයෙක් වෙනවා. ඔහු දෙන්නේ කෙලින්ම දොරටුව වෙනවා. දැන් මම ලංකාවට දෙන්නේ දොරටුව වෙනවා. දොරටුවෙන් එළු රථය නොහොත් ආර්යයානයටපත් වීමට හැකියාව තියෙනවා. ආර්යයානය කියලා එකක් තියෙනවා. ඒක දොරටුව හරහා එන කට්ටියන්ට ලැබෙන එකක් වෙනවා. තවත් කට්ටියක් ඉන්නවා ඒ කට්ටිය දොරටුවක් පිහිටවන්නේ නැතුව ඔහේ බණ කියන්න විතරක් විශිෂ්ට ඥාන දර්ශනයටපත් වෙනවා. ඒ කට්ටියත් දොරටුව පන්නන කට්ටිය වෙනවා.
තවත් කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය බුදුන්ගේ ධර්මයේ ශ්‍රවණය කර දරා පිළිපැද ගුරු උපදේශ රහිතව ඒ විශිෂ්ට ඌ ඥාන වෘද්ධිය අවබෝධ කරගෙන සර්වඥතා ඥානයද අවබෝධ කරගෙන එළියට බහැලා ධර්ම දොරටුව සරලව විවෘත කරන. එවන් එකක් 180. බොල්වි කියලා කියන්නේ ඔය තියෙන පොත්පත් වලට වෙන. මාවි කියලා කියන්නේ ඒ මල්ල ගන්න ලේසි නැති වෙන. ඒ මල්ල ගන්න නම් ඔය පොත්පත් කියවපුවම වැපිරිය යුතු වෙන. වපුරන්න කුමක්ද අවශ්‍ය වෙන්නේ කියලා අහන්න. සියලු සම්පාදන සැකසීලා තියෙනවා. වපුරන්න කුමක්ද අවශ්‍ය වෙන්නේ කියලා අහන්න. ගවය හිටියට බැරි වෙන. වපුරන්න හීය තිබිය යුතු වෙනවා. සිහිය නැමැති නගුල ගන්නේ මහ බෝධිසත්වය වෙන. එක්කෝ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙන. මේ දෙදෙනාට විතරක් සිහිය කියන නගුල ගැනීමට හැකියාව තියෙනවා. ගත්තන් පස්සේ ගවයෝ එනෝ, කුඹුර හැදෙනෝ, බොල් වී එනෝ, වැපිරෙන්න උත්සාහ කරනෝ. හැබැයි ඔන්න ඕකේ ඇතුලේ පැහුණු වැට තියෙන කරල් ටිකක් හැදෙනවා. ඔය කරල් ටික දෙවෙනි වරට ගහන්න ලෑස්ති වෙනකොට මහායාන සූත්‍රය පෙන්විය යුතු වෙනවා. මම කැටගරි ටික හදලා දෙනවා. තනි තනුව බුදු නොවිය යුතු වෙනවා. කෙලින්ම පැහැදිලිව තමයි කියන්නේ. ධම්සක් පැවතුම් සූත්‍රයේ පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු කියලා තියෙනවා. එතකොට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු මං පෙර අහලා නැහැ. 180 කියලා එකක් එහෙම අහලා නැහැ. දාලා තියෙන එච්චරයි. එහෙම එකක් අහලා නැහැ. අන්න අහපු නැති එක බලන්න ගියන් පස්සේ නිවනපත්තු වෙනවා. චක්කුකර්ණී ඥානකර්ණී උපසමය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්වස්සති කියන තැනට සෝතාපන්න වෙනවත් එක්කමපත් වෙනවා. ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙන ආකාරයට පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු කියන තැන 180 ඇති කියලා කියනවා. ඒවම් මේ සුතං වලට තැන නැති වෙනවා. බහුභූතයක් කියලා බලන්න කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ බහුභූතේ රට අනිත් පැත්ත ගහන්න එන එකක් කියලා දැකපු කට්ටිය තිලින ජයංග දේශප්‍රිය අදිතේ ධනංජය ලක්ෂාන් වැනි පුද්ගලයෝ වෙනවා. මේක බහුභූතයක් වෙනවා. මේකට අග්ගාලා වහන්න ඕන කියලා හිතන්නේ ඕගොල්ලන් වෙනවා. එතකොට මේ බහුභූතේ තියන්නේ කවුද කියලා අහන්න. තියන්නේ මම වෙනවා. තියන්නේ ගවයට එන්න. ඒ වගේම අඬහැරය පානකොට එය පුරුදු වෙන්න එන්න. ගවයෙක් නොවෙන්න. ඒ වගේම මේ ධර්මයේ තුල වැපිරෙන්න. මේ කුඹුර තුල වැපිරෙන්න. තවත් ඵලදාව උදා කරගන්න. මේ ආකාරයෙන් මිනිස්සු මෙතෙන්ට එනවා. පෙර නොහැසපු දහම් පද මම කියනව වෙනවා. කියන්නේ අර බහුභූත සංකේත දාගෙන වෙනවා. සංකේතෙ හීය වෙනවා. අනිත් ටික ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. වෙලා නැද්ද කියලා අහන්න. සම්බුදුද කියලා පස්සේ බලාගන්නේ කියලා කියනවා. ඉස්සෙල්ලා වැඩේ බලාගන්නේ කියලා කියනවා. වැඩක් වෙනවනේ. අන්න එහෙම දෙයක් කරන්නේ අලුත් කෙනෙක් වෙනවා. අලුත් කෙනෙක් සම්බුදුවරයෙක් වෙනවා. දැම්ම විශ්වාස කරන්න එපා කියලා කියනවා. වැඩේ උනාට පස්සේ වෙනවා වගේ කියලා දකින වෙලාවට ඔයගොල්ලන් දේශනා කරන්න පටන් ගන්නයි කියලා කියන. එතකොට මම කරන්න ඕන ටික කරලා ඉවර වෙති කියලා කියනවා. මම වැඩේ කරලා වැඩේට බහින කෙනෙක් කියලා කිව්වේ දෙවෙනි වෙන්නේ නැහැ කියන එක වෙනවා. දෙවෙනි වෙන්නේ නැහැ කියන එක වෙනවා. දැන් මං අහනවා ඔය තායිලන්තේ ඉන්න කට්ටිය අනික් කට්ටියන්ට දුන්නද ඇසිපිය දෙපිය අතරේ මෙන්න මේක දැකපන් කියලා. දුන්නේ නැති වෙනවා. එතනින් විදර්ශනාව වැඩෙනවා. විදර්ශනාවේ දොරටුව සිහියේ දොරටුව වෙනවා. ඒක මතු කරන්නේ ලංකාව තුලින් වෙන. අන්න ඒක අනික් කට්ටියට දීමට හැකියාව තියෙනවා. නමුත් රහතුන් පහල කරන්නේ නැති වෙනවා. සෝතාපන්න විතරක් වෙනවා. පොත් මට ඕනේ නෑ බොල. ඒ 180 බලාපිය. එහෙම කීමටත් මට හැකියාව තියෙනවා. බයිබලේ උසම්වර කියලා කියනවා. ඔක කෙතක් වෙනවා. සෑම ග්‍රන්ථයක්ම කෙතක් වෙනවා. වපුරන්න හීය තියෙන වගේ අතේ වෙනවා. හීය 180 වෙනවා. පොත් නැත්තම් ෂෝක් වෙනවා. කවුරුත් නිවන් දැකපු මිනිස්සු වෙනවා. දැන් පොත් අස්වැද්දීම කියන කාර්යය කිරීම සඳහා මම සංකේත තිවුව වෙනවා. දැන් මොකද වෙන්නේ කියලා අහන්න. පොත් අස්වැද්දෙන්නේ නැද්ද කියලා අහන්න. හීනයානික ධර්ම දේශනා කරන්න හිටපු මිනිස්සු මහායානික ධර්ම උත්සංග ආවේ නැද්ද කියලා අහන්න. ලස්සනට කුඹුර වැපිරෙනවා. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තල් ලෝකස්සාත්ති කියලා කියන්නේ අනුත්තර පුඤ්ඤකෙත හැමදාම තියෙන එකක් වෙනවා. නමුත් තියෙන්නේ පුරම් වෙලා වෙනවා. ඒක වැපිරිය යුතු වෙනවා. වපුරන්න ගන්න එකක් වෙනවා. ඒක 180 වෙනවා. ඒ 180 වටේ කට්ටිය එල්ලිලා කරන්නේ වැඩේ වෙනවා. ඉස්සරහට යන් කියලා කියනවා.
ප්‍රශ්න දෙකට පිළිතුරු දීලා තියෙන විනාඩි 4ක දේශනාවක්. අහපු ප්‍රශ්න දෙකට පිළිතුරු දීලා තියෙනවා. තිලින හිඟන්නෝ තෝ මෛත්‍රී බෝධිසත්වය වෙන්න හදනවද? දැන් අන්න අසංකනම් මෛත්‍රී බෝධිසත්වය වෙන්න හදන විමල කීර්ති වෙන්න හදන. එරංග මංජුශ්‍රී වෙන්න හදන ඌට වැඩිය පහත් වෙන්න හදන. මෙන්න මේ වගේ පිස්සු ටිකකුත් හදලා තියෙන මම වෙනවා. උඹත් බුදු කෙනෙක්ද කියලා කියපන් කියලා කියන. බුද්ධ කැටකරි තුන කියපන් කියලා කියන. බුද්ධ කැටකරි තුන තුල තියෙන්නේ එකදු විමුක්තියක්ද නැත්නම් විමුක්ති වෙන වෙනම තියෙනවද කියලා මට කියපන් කියලා කියන. දැන් තමුන් බුදු කෙනෙක්නේ. එහෙම වෙන්න හදන මිනිහෙක්නේ. හැප්පෙනව නම් ඉස්සෙල්ලා බුදු වෙලා ඉඳපන් කියලා කියන. මුලි. ඊට පස්සේ උඹට පහළ වෙන දේවල් කියපන් කියලා කියන. මෛත්‍රී බෝධිසත්වෝ නිවන් දොරටුව තියලා කතා කළ යුතුනෝ. තෝගේ ගාව මොකද්ද තියෙන දොරටුව කියලා අහන්න. දොරටුව නැත්තම් කතා නොකර ඉඳපන් කියලා කියන. ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා තේරුම් ගනින්කෝ ඒක නිර්වාණය. ප්‍රශ්නයක් නැහැ කියලා තේරුම් ගනින් ඕනම දෙයක් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒක නිර්වාණයනේ බොල. ප්‍රශ්න අහන්න යනවා නම් ඒක නිවන නෙවෙයිනේ බොල. අන්න ඒක තේරුම් ගන්න. නිහඬ වෙය. දැනගෙන නිහඬ වෙය. ඒක නිර්වාණය වෙනවා. අනුන්ගේ පස්සෙන් එල්ලිලා මොකද්ද කරන්න යන්නේ කියලා. මම මේ කිව්ව දේ අනිත් සියලු දෙනාටත් වැලිඩ් එකක් වෙනවා. ප්‍රශ්න නැහැ. කියන තැන මරණකන් ජීවත් වෙයල්ලා කියලා කියන. ඒක නිවන වෙනවා. බොල්වි ගන්නෙ බොල්වි තේරුම් ගනින් මීහරක තෝත්. මුලින් ගන්නෙ බොල්වි. බොල්වි හරියට පැලවෙන්නේ නැහැ කියලා තේරුම් ගනින්. තෝ කුසිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ තිලින ජයවර්ධන. බොල්වි ටිකක් ගහලා බලපන් ඉස්සෙල්ලා. මොනවද පැලවෙන්නේ කියලා. හරි කරලක් එනවද කියලා. මුලින් ගැහුවේ බොල්වි. දෙවණියට හාල වපුරන්නේ ඒ වීත් එක්ක එකට තිය. බොල්වි වපුරුවා ඒ වයින් ඇට දෙක තුනක් එළියට ආවා. අන්න ඒව කඩලා ගත්තා. ඊට පස්සේ කුඹුර පෙටින්ම හාලා දාන. හාලි වෙල මාවී වපුරන. මාවී කියලා කියන්නේ මහායාන සූත්‍රයේ වෙන. බොල්වි මාවී කියලා දෙකක් තියෙන. මුලින් බෝධිසත්වයන්ට හම්බෙන්නේ බොල්වි වෙන. ඕනම බෝධිසත්වයෙකුට හම්බෙන්නේ බොල්වි වෙන. ලෞතර බුදුවරුන්ට මාවී හම්බ වෙන්නේ. මේක මතු ජන්මයකදී සම්බුද්ධත්වයට පත් වුණායින් පස්සේ තේරුම් ගනින් කියලා කියනවා. විනාඩි 45ක් ඇතුළත මාස 5ක් ඇතුළත අවුරුදු 3ක් ඇතුළත මේ සෝම වංශ ආපු ගම එහෙම කිව්වේ බොල්වි වලට වෙන්නේ. බොල්වි වලට කිව්වේ කට්ටිය එකතු කර ගන්න වෙනවා. මා වී පස්සෙන් එන බව මම දන්න වෙනවා. මුන්ට අග්‍රපට්ටම් දීලා ධර්ම දොරටුව දුන්නේ නැත්තම් රසික මං හොයාගෙන ඉන්නේ නැති වෙන. පුත්‍රේනකන් එක එකාට පත්‍ර දීදී මං හිටිය වෙන. පුත්‍රය අරටුව වෙන. ඔහුත් එක්ක ආවේ දිනූෂ වෙන. දිනූෂත් එක්ක තව පිරිවර සැකසෙනව වෙන. අන්න ඒ කට්ටිය මාවී වෙන. මුලින් පට්ටම් දීලා අග්‍රකොරේ පත්‍ර වෙන. මේක තව ඉස්සරහටත් එහෙම වෙන. තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගනින් කියලා කියන. පත්‍ර අග්‍ර වෙන්න හේ කියලා. ඉතල බොල්වි වපුරන්න ඕන. වපුරුම් කරුවෙක් වෙන්න ඕන. ගොවියෙක් කියලා මිනිස්සු දැනගන්න ඕන. මුගේ ගාව සිහිය කියන නගුල තියෙනවා. ඔබ ගවයෙක් වෙලා ඉන්න ඕන. තිලින ජයවර්ධන. අනිත් වුන් ගවයෙක් නොවි ගොඩ ඉඳගෙන වපුරන විදිය බලාගෙන ඉන්න ඕන. ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය වපුරන විදිය වෙන. ගවයා කියලා කියන්නේ හැමදාම මේ ගෲප් එකේ මගේ වොයිස් මේල් එකට යටි මොකක් හරි දාලි වෙලා පොරක් වෙන්න ගියප එකා වෙන. මුලින් වපුරන්න හම්බ වෙන්නේ බොල්වි වෙන. මාවී හදන්න කලින් බොල්වි පාරක් ගැහුවේ නිකන් නොවෙන. මාවී හදලා තිබුණේ මාතංගී පසේ බුදුරජාණන් වහන්සේ වෙන. සමන්ත භද්‍ර හැදුවේ බොල්වි වෙන. මේ වර්තමාන සමන්ත භද්‍ර. සිරිවර්ධන නෙමෙයි. සිරිවර්ධන මාවී මල්ල හරි ගස්සලා තිබුණ වෙන. අන්න ඒ කට්ටියන්ගේ අතට දැන් 180 සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ගිහිල්ලා තියෙන. මට වෙන්න ඕන දේ ඒක වෙන්න. ඒ කට්ටිය වපුරාවි කියලා කියන. බොල්වි කොහෙද යකෝ වතුරයට යන්නේ? දෝ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ. දැන් මං කියලා තියෙන්නේ මොකද්ද? වැපුරුවේ බොල්විය කියලානේ. බොල්වි කොහෙද බුරුව යට යන්නේ? එහෙනම් ඒක මාවී වෙනවනේ. එහෙම එකක් නැති වෙනවා. බොල්වි වලින් ඇටයක් හරි. ඒ කියන්නේ බඩ භාග තියෙනවනේ. බඩ භාග වලින් ඇටයක් හරි පෙරවෙලා පූර්ණ ඇට දෙන කරලක් නිර්මාණය කරගන්න
මුලින් බොල්වි වැපිරිය යුතුන. බොල්වි කොහෙද වතුර යට යන්නේ? එහෙම පෙරලා ගන්න විදියක් නැතුන බොල්වි කියලා කියන්නේ බොල් වෙන. වතුර යට එන ඒවා තිබුණා නම් මට කෙලිම මල්ල හම්බ වෙනවනේ. තථාගත සම්්‍යක් සම්බුද්ධත්වයේ හම්බ වෙනවනේ. තියෙන බොල්වි වේ. ඒක මුලින් වැපිරිය යුතු වෙන. ඊට පස්සේ එන කරල් වලින් හරි එක වැපිරිය යුතු වෙන. දෙපාරක් වපුරන කුඹුරු බෝසත්තුරු. එකවර බොල්වි වපුරලා බලපන් කියලා කියනවා. දැන් කන්න මොකක්වත් ඇත්තේ නැහැ. ගොඩ දාපු බොල්වි ටික තියෙනවා. ඕ ටිකට ජලය දුන්නයින් පස්සේ ඒක පැලවෙනවා. ඕකේ සමහර විට කරල් එන්න ඉඩ තියෙනවා. නැත්තම් ගහ විතරක් වෙන්න ඉඩ තියෙනවා. නැත්තම් කරලේ ඇටයක් දෙකක් විතරක් එන්න තියෙනවා. කෙසේ හෝ බඩබාග පූර්ණ බීජය දෙනව වෙනවා. සමහරක් ගොළු දෙමව්පියොන්ගේ දරුවෝ කතා කරනව වෙනවා. අන්න ඒ වගේ මුලින් බොල්වි වැපිරිය යුතු වෙනවා. ඒකෙන් කරල් නොයනවයි කියලා කියන්න බැරි වෙනවා. කරල් එනව වෙනවා. අන්න ඒ ටික කඩලා අරගෙන දෙවනි වරට වපුරනව වෙනවා. ඒක හරි එක වෙනවා. වී නැති සමයේ තියෙන්නේ බොල්විද එය වැපිරිය යුතු වෙනවා. වපුරලා බැලිය යුතු වෙනවා. මා වී ආවොත් ඊට පස්සේ වපුරන හරි එක. මං ඉස්සරහට අහේනිය දෙන්න ලෝකෙට. මං 2019 දී කියන්නේ අහේනිය දෙනවයි ලෝකෙට කියලා. ඒ හිඟයක් නැති වස්තුවක් දෙන්න අවශ්‍ය නිසා වෙන. චුට්ට සතුටු වී ඇවිදින මිනිස්සු අහේනිකාරයෝ නොවේ කියලා කියන්න බැරි වෙනවා. අහේනිය තදටම දුන්නාන් පස්සේ අන්න නිවනක් හොයන්න ලෑස්ති වෙනවා. ඒක මං කරගන්නම් කියලා කියනවා. උඹට අහේනිය නැති වුණාට ඉස්සරහට තොටත් අහේනිය බලපෑත්තේ නොවෙන මුළු ලෝකෙට. මගේ ප්‍රාර්ථනාව එක වීස එකක් සීල සත්වයින්ට දීම වෙන. ඒ මරණයෙන් එහා පැත්තේ තියෙන වීස එක වෙන. බැරි කට්ටිය අහේනියෙන් වසවර්ති මාරයාගෙන් නිවන් දැකලා ඵලයල්ලයි කියලා කියන. ඔවුන් සර්වඥතා ඥානය, තථාගත ඥානය, සම්‍යක් සම්බුද්ධ ඥානය ගුරු උපදේශ රහිතව උදා කරගෙන අනන්ත සත්‍ය වෙනුවෙන් උපන් මහා කරුණාවෙන් දයාවෙන් දෙව් මිනිසුන්ට හිත පිණිස වැඩ පිණිස වෙසෙමින් සියලු ලෝක සත්‍යයට විමුක්තිය සලසන්නේහි කියලා කියනවා. ඒ සියලු ලෝක සත්‍යයට විමුක්තිය සලසන්න නම් ඒ විමුක්තිය සලසන්න යන එක ලෝකෙන් අයින් විය යුතු වෙනවා. අවෛවර්තියෙක් විය යුතු වෙනවා. අවෛවර්තිවරු පහළ වුණායින් පස්සේ සිද්ධාන්ත බෝලා තාම දැකලා නැති වෙනවා. ඉස්සරහට බලාගනින්නයි කියලා කියනවා. මේ කතා කරන්නේ ලෝකෙන් ඉවත් වෙච්ච අවෛවර්තියෙක් වෙනවා. ඒ උනාට ඉන්නේ ලෝකයක් එක්ක වෙන. මරණයෙන් එහා පැත්ත කතා කරනවයි කියලා මාරයා දන්නව වෙනවා. තාම තොපි දන්නේ නැති වෙන. ඉස්සරහට අනුබල දුන්නොත් මාරයෝ තෝගේ නිර්වාණය තෝ පෙන්නපන් කියලා නොපෙන්නේ නැති වෙන. මං කරන දේ මොකටද ඔහොම කරන්නේ කියලා බලන්න කට්ටියක් ගෙන්නව ගන්නව වෙනවා. මං කරන්නේ මොකද්ද කියලා බලන්න කට්ටියක් ගෙන්නව ගන්නව වෙනවා. මං කරන දෙයක් නැtei පෙන්නන දෙයක්ක තියෙන්නේ කියලා බලන්න කට්ටියක් ගෙන්නනවා වෙනවා. මේ මහ බහූතයක් කියලා ඒව බලලා පිට කරන්න කට්ටියක් ගෙන්නවනව වෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැතුව බුදු වෙන්නේ කොහොමද? එහෙම බුදුන්ට වැඩිය උඩින් ඉන්න ජජ්මන්ලා ගෙන්නවන තැනක් වෙනවා. මම මගේ වැඩේ ලස්සනට කරනව වෙන. මං අහනවා උඹ මොකටද මෙතෙන්ට ඇවිල්ලා වැඩක් නැති වැඩ කරන්නේ මොකටද කියලා අහහ පස්සෙන් යන්න. බත් රාජකාරී කරන මිනිහෙක් වෙන. රාජ්‍ය භාණ්ඩාගාරේ හිස් කරන මිනිහෙක් වෙන. ඒක කන මිනිහෙක් වෙන. නමුත් උඹට පඩි ගෙවන්නේ එහෙන් වුණාට වැඩ කරන්නේ මෙහෙ වෙන. තේරෙනවද තිලන ජයවර්ධන? මං හරි නෑ කිය උඹට යන්න තියෙන්නේ. ඒ කියන්නේ උඹ ඉස්සරහින් යනවයි කියන එක වෙනවා. එක්ක ගවය වෙනව නැත්නම් කසකාරය වෙනවා. පෙරහැරට සහභාගී වෙච්ච මිනිහෙක් වෙනවා. උඹලට ජොබ් දීලා තියෙන රජෙන් වුණාට වැඩ කරන්නේ මගේ ගාව වෙනවා. මේක තේරෙනවද කියලා අහන්න. තොපිට ජොබ් දීලා තිබුණාට වැඩ කරන්නේ මගේ ගාව වෙනවා. හේතුව මොකෝ? සංකේතයක් දාගත්ත එක වෙනවා. හේතුව මොකෝ? සංකේතයක් දාගෙන මූ බුදු උණයි කියප එක වෙනවා. සංකේතය මොකද්ද කියලා හොයන්න නැතුව බුදු උනේ කොහොමද කියලා බලන්න එනවා. සංකේත දිහා බැලුවොත් බුදු බව පේන. සංකේතේ නැතුව මගේ දිහා බැලුවොත් පහලට යන්න පුළුවන් ගවයෙක් වෙන. කොහේ වැඩ කරත් කොහෙන් පඩි ගෙව්වත් ඌ වැඩ කරන්නේ මගේ ගාව වෙන. උඹට වැඩ දීලා තිලින ජයවර්ධන
අවුරුදු 5ක් වෙනවා. ඒකටත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. එරංග අසංක පටන් ගන්නට කලින් උඹ වැඩ පටන් ගත්ත වෙන. කුඹුරේ. ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඒකට පිළිතුරක් දෙන්න දන්නේ නැහැ කියලා කි. මම ප්‍රශ්න නැති තැනක් පෙන්වන්න ආපු කෙනෙක් වෙනවා. උඹ ප්‍රශ්න අහන්නේ ඒක බලන්නේ නැතුව වෙනවා. ඒක බැලුවෙන් පස්සේ ප්‍රශ්න නැති තැන එතන වෙනවා. විශ්ව දොරටුව දුරට බැස්සන් පස්සේ එතන ප්‍රශ්න නැති තැන වෙනවා. ඒ වගේම ප්‍රශ්න තිබුණේද එතන කියලා දැනගන්න තැන වෙනවා. එවන් නිරුත්තර වෙන ස්ථානයක් මම පෙන්න යන ආවස්සේ උඹ ඇවිල්ලා මගෙන් ප්‍රශ්න කර. මගෙන් ප්‍රශ්න කරනකොට ප්‍රති ප්‍රශ්න මම යොමු කරනවා. මොකද පිළිතුරු තියෙන තැන පෙන්නලා මම උඹලට ප්‍රශ්නයක් දාලා තියෙනවා. පිළිතුර බලන්න නැත්නම් දිගටම ප්‍රශ්න කරන්න පුළුවන් වෙනවා. තථාගත සම්්‍යක් සම්බුද්ධ අනුත්තර සම්්‍යක් සම්බුද්ධ. තථාගත සම්්‍යක් සම්බුද්ධ කියලා කියන්නේ අනුත්තර සම්්‍යක් සම්බුද්ධට උපදෙස් දෙන කෙනා වෙනවා. අනුත්තර සම්්‍යක් සම්බුද්ධ කියලා කියන්නේ පච්චේක බුද්ධත්වයට උපදෙස් දෙන කෙනා වෙනවා. ඒ වගේම අනුත්තර සම්්‍යක් සම්බුද්ධ කියලා කියන්නේ පච්චේක බුද්ධත්වයටත් අරිහත් බුද්ධත්වයටත් උපදෙස් දෙන කෙනා වෙනවා. අනුත්තර සම්්‍යක් සම්බුද්ධ කියලා කියන්නේ නිවන් දොරටුව අතේ තියෙන කෙනා වෙනවා. මං අහනවා සිරිවර්ධන බුදුන්ගේ ගාව නිවන් දොරටුව තිබුණද කියලා. නැති වෙනවා. නමුත් අනන්ත බණපද කිව්වෝ වෙන. ඒ වගේම වර්තමාන සමන්ත භද්‍රක් ගාව නිවන් දොරටුව තියෙනවද කියලා අහනවා. නමුත් ඔවුන් ඥාන දර්ශනයට පත් වෙච්ච කට්ටිය වෙනවා. බුද්ධ කියන එක කැටගරි 3කට බෙදෙනවා. ඒ කැටගරි 3 කියලා දෙන්න එන්නේ තථාගත සම්මා සම්බුදුවරු වෙනවා. ගාන හදාගන්නේ කියලා කියනවා. ලබ්බෙතොයිල කියලා කතාවක් තියෙනවා. ඔය ලබ්බ ඇතුළට කට්ටියක් ගිහිල්ලා තොইলයක් නැතුව කියලා කියනවා. ඒ ලබ්බ මෝරෙක් ගිල්ල කියලා කියනවා. මේ මෝරා ගොඩට ආව කියලා කියනවා. ගොඩට ආවෙන් පස්සේ බඩපළල බැලුවා කියලා කියනවා. ලබ්බක් තියෙනවා කියලා. ලබ්බ එළියට ගත්තයින් පස්සේ මිනිස්සු මේකෙන් එළියට බහැලා දෙන්නෝ කිය පෙරහැරක් යන්න ලෑස්තුනා කියලා කියනවා. අන්නේ පෙරහැර ආරම්භ කරේ මීට අවුරුදු ගානකට කලින් වෙනවා 180. ඔය පෙරහැර ගියේ ලබ්බ ඇතුළට වෙනවා. ඉස්සරහට ගියන් පස්සේ මෝරා ගොඩ ගහනවා. ගොඩ ගැහුවෙන් පස්සේ ලබ්බ ඇතුලෙන් තොපි එළියට බහිනවා. එතකම් පොඩ්ඩක් ඉඳපල්ලා කියලා කියනවා. තාම ඉන්නේ ලබ්බ ඇතුලේ වෙනවා. මේක තියෙන වතුර යට වෙනවා. එළියට එන්න දෙන්නේ නැති වෙනවා. එළියට එන්න දිනයක් තියෙනවා. ඒ දිනය හරි ගස්සන්නේ ස්වභාව ධර්මයෙන් වෙනවා. ඒක මට හදන්න බැරි වෙනවා. උඹට හදන්නත් බැරි වෙනවා. අපි කාටවත් හදන්න බැරි වෙනවා. ස්වභාව ධර්මයෙන් ඒක හදලා මෙන්න තොইলে අලුත්ම තොইলে බලාපල්ලා කියලා ලබ්බ ඇතුලෙන් තොইলে එළියට බහින්න. එතකම් පොඩ්ඩක් ඉඳපල්ලා කියලා කියන. තාම ලබ්බ සැඟවෙනව මිසක්ක එළියට එන්න දෙන්නේ නැති වෙනවා. කවුරුත් එක්ක පාගන වහනව ඉඳගෙන. නමුත් වහන්න මේ ලබ්බ එළියට එනව වෙනවා. ඒකක් වෙනවා. තාම ඉන්නේ මෝරගේ කට ඇතුලේ වෙන්නේ. මෝරා ඉස්සරහට ගොඩ ගහන. මේවා උපමා වෙනවා. මේවයි අර්ථ ඉස්සරහට බලා ගැනීමට හැකියාව තියෙනවා. ඊට පස්සේ ලබ්බ එළියට ගන්නෝ. ඒක 180 වෙනවා. අන්න ඒකේ පෙරහැරට හිටපුන් උඹල වෙනවා. එතකන් ඉඳපල්ලා කියලා කියනවා. තමුන් සෝතාපන්න නැති වුණාට සෝතාපන්න මිනිස්සු මේකේ ඉන්නවා. විශ්ලක්මින සෝතාපන්න නැති වුණාට සෝතාපන්න මිනිස්සු මේකේ ඉන්නවා. දිනුෂ සෝතාපන්න වේ. පුණ්‍යසිරි සෝතාපන්න වේ. යෝමාල් සෝතාපන්න වෙනවා. හෙන්රිකා සෝතාපන්න වෙනවා. පියසීලි සෝතාපන්න වෙනවා. රසික සෝතාපන්න වෙනවා. කොච්චර ඉන්නවද කියලා අහනවා. තමුන් සෝතාපන්න උනේ නැතුවට මට කරන්න දෙයක් නැති වෙන්නේ. 180න් සෝතාපන්න වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු වැඩක් කරගෙන යනවා. උඹලා කරන්නේ හැමදාම සෝතාපන්නේ හොයන එක වෙනවා. රහතුන් හොයන එක වෙනවා. වෙන්නේ කියලා කිව්වට ඒක බැරි වෙනවා. ඊට වැඩිය ලොකු එකක් ඕනද කියලා අපෙන් අහනවා. මෙතන ඉන්නේ බුදුවරු වෙන. ඒ වගේම සෝතාපට්ටියනොත් නැතුවම නොවෙන. මට ඕන 180 මුලින් ගතපු කට්ටියන්ගේ මගපල කැන්සල් කරන්න. ඔක්කොම ටික කැන්සල් කරලා අලුත් සූත්‍රයෙන් මගපල වලටපත් වෙන්න.
ඉස්සෙල්ලා දේශනා කරේ බොල් සූත්‍රය වෙන එක මගේ සූත්‍රය වෙනවා. අලුත් සූත්‍රයේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවා. ශ්‍රාවකයාණයට ශ්‍රවණය කිරීමෙන් පත්වීමට හැකියාව තියෙනවා. ශ්‍රාවකයාණය කියලා කියන්නේ අරිහත් බුද්ධ යානයට යන මාර්ගය වෙනවා. ශ්‍රවණය කිරීමෙන් ගමන් කිරීමට හැකියාව තියෙනවා. සෝතාපන්නයි කියලා මුලින් කිව්වනම් ඒක කැන්සල් කරගන්නයි කියලා කියනවා. අලුතෙන් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය හරහා සෝතාපන්න වෙන්නේ කියලා කියනවා. සාරිපුත්‍ර මෙහෙම කියනවා. හීන යානයක් දේශනා කරේ මන්දයත් අපි මහා යානයක් ගැන නැසෙව්වේ කියලා කියනවා. සම්බෝධියට වහල් වෙන සූත්‍රය දේශනා කරන තෙක් බලා සිටියේ නම් අපි එයින් විමුක්තිය ලබන්නෝ වෙමු කියලා කියනවා. සම්බෝධියට වහල් වෙන සූත්‍රය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට දේශනා කරපු අනන්ත ලක්ෂණය සහ ධම්සක් පැවතුම් සූත්‍රය මම දේශනා කරපු 180 වෙන. ඒකෙන් පන්නරයක් ගැනීමට හැකියාව තියෙනවා. නිවන් දොරටුව සොයා ගැනීමට. සාක්ෂිය ගැනීම සඳහා මෙතන යමක් තියෙනවා මේක පූර්ණ කරොත් මොකක් හරි දෙයක් වේවිය කියලා Tamanටම හිතෙනවා. පච්චත්තම් වේතිතබ්බෝ විඤ්ඤෝ හේතිය කියලා කියන්නේ ඒහි පස්සික ගුණය තිබිලා ඊට පස්සේ එය දැක දැන ගැනීමෙන් Taman ප්‍රත්‍යක්ෂ කරනවා කියන එකේ අර්ථය වෙනවා. මම සියලු කර්තව්‍යයන් හීනයානිකයන්ට කර අවසන් වෙනවා. අවසානට දේශනාවක් ඉතුරු කරෙත් නැති වෙන්නේ මම වෙනවා. ඇසිපිය දෙපිය අතර ඒ දොර තියෙනවයි කියලා කටවැස්සෙව්වෙත් මං වෙනවා. මට ඕන විදියට දීපුවා මට කැන්සල් කරන්න පුළුවන්නේ. දැන් තමුන්ට වෙච්ච දෙයක් තියෙනවා නම් තමුන්ගේ එක කැන්සල් කරන්න මට බැරි වෙනවා. මම දීපු දේ කැන්සල් කරා වෙනවා. ඒ මම දීපු එකනේ නේ. එතකොට මට අයිතියක් තියෙනවනේ. තමුන්ලා සෝතාපන්න වෙලා ඉන්නවනම් මම ඒක කැන්සල් කරන්න යන්නේ නැති වෙනවා. මන් දීපුව කැන්සල් කරයි කියලා කිව්වෝ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මහින්ද දීප එක කැන්සල්. දැන් අපි මොකද්ද කරන්න ඕන? බල බුදු විය යුතු වෙනවා. බුදු වෙන්න try කළ යුතු වෙනවා. මහින්ද පට්ටන් දුන්නා සේරෝ ගැලෙව්වා. දැන් අපි මොකද්ද කරන්නේ? අපේ අතරමං වුණා. අපි දැන් බුදු විය යුතු වෙනවා. යමක් අපේ අතේ තියෙන සමාජගත කළ යුතු වෙනවා. මිත්‍යා දෘෂ්ටිත් හදාගෙන ඇසිපිය දෙපිය අතර ඉදිරියට ගෙනියන්නේ මෙහෙම වෙන්නේ. මම දැක්ක සමන්ත පත්‍ර තියාගෙන හතරට පලනව ඉඳගෙන. කවුද? ජී ගොඩගන්ධ මහත්තයා. කවුරුත් එක්කද? ඉන්දික තොටවත්තත් එක්ක. ඉන්දික තොටවත්තටත් මුලින්ම පොට්ටයයි කියලා කියන්නේ ගොඩගන්ධ මහත්තයා වෙනවා. මං එහෙම අපහාස කරන මිනිස්සෙක් නෙවෙයි කියලා ඊට පස්සේ කියන. කවුද ඔහම පොට්ටයයි කියලා කිව්වේ? නෑ මං එහෙම අපහාස කරන්නේ නෑ කියලා කියනවා. ඌටත් පොට්ටයයි කියලා සමන්ත භද්‍රත් නිවන් දැකපු මිනිහෙක් නෙවෙයි කියලා කියන. නමුත් බණපදරන් අම්බාන්ට කියන. එතන බුදු කෙනෙක් ඉන්නවා. එයයි නොයන් දොරටුව විවෘත කරේ නැති වෙනවා. විවෘත කළ යුතු වෙන්නේ නුවන් දොරටුව වෙයි. අන්න ඒක නිවන් වෙන්නේ. සමන්ත භද්‍ර සුමනදාස සමරසිංහ මහත්තයාගේ පොත්පත් කියවලා තියෙනවා. චීවරයක් දාගෙන තියෙනවා. විද්‍යා උපාධියක් තියෙනවා. පොත්පත් කියවලා තියෙනවා. විශේෂ පොත්පත් මොනවද කියලා ඇහුවොත් ත්‍රිපිටකය සහ සුමනදාස සමරසිංහ මහත්තයාගේ පොත්පත් තියෙනවා. සුමනදාස සමරසිංහ මහත්තයාගේ පොත්පත් විශිෂ්ට කෘති වෙන. 2020 වෙනකොට ලෝකනායකයින් 500කකින් එක්කෙනෙක් සුමනදාස සමරසිංහ මහත්තයා වෙනවා. ඔහුගේ අග්‍ර ශ්‍රාවකයෝ සාන්ත ජයසුන්දර, ගොඩගන්ධ මහත්තයා, මිල්ටන් ගලප්පත්ති මෙන්න මේ වගේ කට්ටිය වෙන. මනස සංගරාවත් එක්ක හැදිච්ච සියලු දෙනා සුමනදාස සමරසිංහ මහත්තයාගේ පිරිවර වෙන. සමන්ත භද්‍ර ඔන්න ඔය බණ ත්‍රිපිටකයට ෆික්ස් කළා කියන කෙනෙක් වෙන. නමුත් නැත්තේ දොරටුව වෙන. දොරටුව තිබුණා නම් සබහ නිර්වාණය තියෙන. බුදුබණ ඕන තරම් මහ පොළොව තුල තියෙන. සමන්ත භද්‍ර මහායාන සූත්‍රය දැම්මේ නෑනේ. සමන්ත භද්‍ර නෙවෙයි ත්‍රිපිටකය තුල තියෙන මෛත්‍රී බෝධිසත්වය පිළිබඳව. සමන්ත භද්‍ර මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවල් නිර්මාණය කරාවෙන. ඒ ඕගොල්ලන් දන්නේ නැති වුණාට රටේ පොත්පත් තිබුණ වෙන. සූත්‍ර උසස් නිසා අත ගහන්න කෙනෙක් නැති නිසා
දක්ෂයෝ නැති නිසා ඒ පාරමිතා අඩු නිසා ඒවා පැත්තකින් තියලා තිබුවා වෙන. මේවා එළියට ගන්න මම 2012 ඉඳලා සක්‍රීයභාවයේ මේ ලෝකයේ තුල ඉන්න කෙනෙක්. පිටදුවේ සිරිධම්ම සමන්තභද්‍ර වෙන්නේ සූත්‍රය මං අත්පත් කරගත්තට පස්සේ වෙන්නේ. එතන ඉඳලා 2020 වෙනකන් සැලසුමක් දියත්. ඊට පස්සේ 2021 ඒකත් අප්‍රේල් පොයේදී එළි දක්වන එකක් වෙනවා. සමන්තභද්‍ර ප්‍රතිමාව සමන්තභද්‍රට හදන්න බෑ. ඔය සමන්තභද්‍රට. සමන්තභද්‍ර ප්‍රතිමාවක් බලන්න ඕන යන්න කියලා කියනවා තායිලන්තෙට. ඔතන සමන්තභද්‍ර ප්‍රතිමාව එහෙම හැදුවොත් මිනිස්සු ගහලා පන්නන. උකුළුඩ ඉන්නේ ගෑණියෙක්. තවත් සමන්තභද්‍ර ප්‍රතිමාවක් තියෙනවා. ඒ දලසයකින් යුත් සුදු හස්ති රාජයෙක් මත වැඩම කරන සමන්තභද්‍ර වෙන්නේ. තට්ටේ ගාලා සමන්තභද්‍ර නැති වෙන්නේ. නමුත් තට්ටේ ගාගෙන එන්නේ කිව්වේ මම වෙ. අවලෝකීතේශ්වර ප්‍රතිමාවක් හදන්න ලේසි නැති වෙන. අනන්ත හස්ත මුද්‍රා තියෙන ප්‍රතිමාවක් වෙන. බුද්ධ ප්‍රතිමාවේ මේ සියල්ල තියෙනවයි මොකක්වත් ඕනේ නැහැ කියලා ඒ ටික විතරක් ඉතුරු කරගත්තේ උඹලා වෙන. මේ යුගාන්තය කියලා කිව්වොත් නිවැරදි වෙන. යුගයේ අන්තය පෙන්වන්නේ යුග පුරුෂය වෙන. යුග ධර්ම පෙරලන්නේ නැ කට්ටිය වෙන. ඒවා ඔයගොල්ලන් දැකලා නැති වෙන. බුදුවරුත් එක්ක ගියත් දකින්න බැරි වෙන. යුග ධර්ම පෙරලනවා කියලා කියන්නේ එකෙන් සියල්ල කරන කට්ටිය. චූටි දෙයකින් සියල්ල වෙනස් කරන කට්ටිය. මං අහනවා මන් තියපු සංකේතෙන් කොච්චරනම් මේ වෙනකොට ලෝකෙයි අහන ඇවුනුයි මේ ගෲප් එකේ හිටපෙවන වෙනස් වෙලාද කියලා. චූටි දෙයකින් භූමි මාරු කරන්න පුළුවන් යුගයක් තියෙනවා. අන්නේ යුගාන්ත ධර්මයට සහභාගී වෙච්ච කට්ටිය ඔය කට්ටිය වෙනවා. දැම්ම නෙවෙයි යුගාන්තේ ඉන්නේ කියලා කිව්වට මට දැන් යුගාන්තේ තියෙනවා. ඒක දැකලා නැහැනේ. ඉස්සරහට බලාගන්නයි කියලා කියනවා. අවලෝකිතේශ්වර බෝසතුන් මහා ප්‍රඥාවෙන් යුක්ත වූද කරුණාවේ බැල්ම ඇත්තා වූද සත්‍ය වූ බැල්ම ඇත්තා වූද සිත් කළු මුහුණක් සහ පිරිසිදු ඇස් ඇති ඔහු දෙස අපි ගෞරවයෙන් නිතරම බලා සිටින්නෙමු. ඔහු පිරිසිදු ආලෝකයෙන් අඳුර දුරු කරන්නා වූ සූර්යා නැමැති ප්‍රඥාවෙන්ද වාත වේගයන් හා ගිනිදැල් වලින් සිදුවන අවාසනාවන් දුරු කරමින් සියලු ලෝකයාට දීප්තිය හා ආලෝකය ගෙන දේ. මෛත්‍රී ගුණයෙන් බැබලෙන යහපත් ගුණාංගයන්ගෙන් යුතු සීලයෙන් යුක්ත ඔහු විදුලි සැරයක් මෙනි. කරුණාවෙන් පිරුණු සිත මහා බලාකුලක් මෙනි. ඔහු අමා බිඳුමෙන් ධර්මවැසි වසවන්නේය. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේය. ලෞකික ආශාවන් නැමැති ගිනිදැල් නිවා දමන්නේය. රජු නීතිය ක්‍රියාත්මක කර නඩු පවරා දඬුවම් දීම සඳහා හමුදාවක් පුරසිටියෝද අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බලයෙන් ඒ සියලු දඬුවම් වද වේදනාවන්ගෙන් මිදෙන්නේය. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පුදුමාකාර ශබ්දයන් බ්‍රාහ්මණයන්ගේ ශබ්දයද මුහුදු රැල්ලේ ශබ්දයද මෙන් ලෝකයේ සෑම තැනටම පැතිරෙන්නේය. ඒ නිසා ඔහු ගැන නිතරම සිතිය යුතුය. සිතුවිල්ලෙන් සිතුවිල්ලට සැකයක් ඇති නොකරගෙන අවලෝකිතේශ්වර බෝසතුන් ගැන සිතිය යුතුය. හේතුව නම් මරණයේ වේදනාවෙන් සිටින අයෙකුට වුවද ඔහු උදව් කරන්නේ මුනිවරයෙකු ලෙසිනි. මේ සියලු ප්‍රතිඵලයන් සලකා බලා මෛත්‍රී සිතින් සියලු සතුන් වෙත බලා මහා සාගරය වැනි ඔහුගේ ආශිර්වාදයන් නිසා ඔබ හිස පහත් කර අවලෝකිතේශ්වර බෝසතුන්ට නමස්කාර කළ යුතුය. මෙම අවස්ථාවේදී ධරණීධර බෝසත් තෙමේ
ක්ෂණයකින් සිය අසුනෙන් නැගී සිට බුදුන් වෙතට ගොස් මෙසේ පවසන්නේය. තථාගතයන්නි, සත්වයින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් පිළිබඳව ඔහුගේ නිදහස් ඊර්ති ප්‍රාතිහාර්ය බලයද විශ්වයේ සෑම තැනක් සඳහා වූ දොරටුවල පෙනී සිටීම ආදී මහත් ඵලයන් මෙම පරිච්ඡේදය කියවා ගනුයේ නම් ලබන සම්පත් සුළුපටු නොවන්නේය. බුදුන් වහන්සේගේ විශ්ව දොරටුව නැමැති මෙම පරිච්ඡේදය දේශනා කිරීමෙන් පසු මෙම සභාවේ 84000ක් සියලු දෙනා අනුත්තර සම්‍යක් සම්බුදු තත්වයට පත්වීමේ අදහස් සිත්වල අධිෂ්ඨාන කරගත්තෝය.